හරි. ළමයි එතකොට අපි අන්තිමටම ඕගොල්ලොන්ගේ කතා කර කර හිටියේ ග්‍රේඩ් 10 වල 6 වෙනි පාඩම තමයි අන්තිමට අපි කතා කරලා ඉවර කරේ. හරි එතකොට අපි මම හිතන්නේ අපි ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඒ කියන්නේ අපි වර්ඩ් ප්‍රොසෙසින් කියන එක තමයි වදන් සැකසුම් කියන එක තමයි කතා කරේ. එතකොට ඒකෙදි අපි Microsoft Word කියන ඇප්ලිකේෂන් software එක මූලිකව අපි කොහොමද ඒක හසුරුවන්නේ ඒකෙන් අපි කොහොමද වැඩ කරන්නේ අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි ගොඩක් දේවල් බැලුවා. එතකොට ඒ කියන්නේ ඔයගොල්ලන්ට බලන්න තියෙන ටික Microsoft Word වලින් අපි සම්පූර්ණයෙන්ම බැලුවා. ඒතකොට LibreOffice කියන්නේත් ඒ වගේම ඇප්ලිකේෂන් software එකක්. එතකොට ওই දෙකෙන්ම එකම දේ තමයි වෙන්නේ. ඒතකොට පාවිච්චි වෙන විදිහ වෙනසක් තියෙනවා. නමුත් දෙකෙන්ම වෙන්නේ එකම දේ මිසක් කිසිම වෙනසක් නැහැ. එතකොට අපි පාවිච්චි කරේ අපි Microsoft Word වලින් තමයි අපි ඉගෙන ගත්තේ. මොකද මුළු ලෝකෙ පුරාම අපි හැමෝම රැකියා ස්ථානවල හැමතැනම පාවිච්චි කරන්නේ Microsoft Word කියන ඇප්ලිකේෂන් software එක නිසා. right? එතකොට අපි ඒ ටික කතා කරලා ඉවර කරා. කතා කරන් තියෙන ඔක්කොම tools ටික මම ඔයගලන්ට ඉගන්නුවා. ඒක මිස් වෙච්ච කවුරු හරි ඉන්නවනම් මට කියන්න. එතකොට මම ඒගොල්ලන්ට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න උත්සාහ කරන්න. right? දැනට ඒ වීඩියෝස් අප්ලෝඩ් කරලා නැහැ. ලයිව් ක්ලාසස් වලින් අපි කරේ. එතකොට අපි අද පටන් ගන්න යන්නේ අලුත් පාඩමක්. අපි 10 වසරේ පළවෙනි පාඩම ඔයගොල්ලන්ට මම කිව්වා සම්පූර්ණයෙන්ම කටපාඩම් කරගන්න. මොකද ඒක සම්පූර්ණයෙන් කටපාඩම් කරගන්න තියෙන්නේ කියලා. අපි ඒකට විභාගයක් කරා. ඒ වගේම අපි දෙවෙනි පාඩම සම්පූර්ණයෙන්ම කටපාඩම් කරන්න තියෙන පාඩමක් නිසා අපි ඒකටත් මම කිව්වා කටපාඩම් කරගන්න කියලා මතකයේ තියෙන විදිහට. ඊට පස්සේ ඒකටත් අපි විභාගයක් කරා. ඊළඟට තුන්වෙනි පාඩම අපි සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්ත සාකච්ඡා කරා. ඒ වගේම ඒකටත් විභාගයක් කරා. ඊළඟට අපි හතරවෙනි පාඩම සහ පස්වෙනි පාඩමත් සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තා. ඉගෙනුවා මම. ඊළඟට හයවෙනි පාඩම තමයි දැන් අන්තිමට අපි බලලා ඉවර කරේ. ඊළඟට ඔයගොල්ලන්ට මම නවවෙනි පාඩම සම්පූර්ණයෙන්ම තියරි සහ ප්‍රැක්ටිකල් ටික ඉවර කරා. එතකොට ඔයගොල්ලන්ට 10 ශ්‍රේණියේ පාඩම් වලින් ඉතුරු වෙලා තියෙන්නේ 7 වෙනි පාඩමත් 8 වෙනි පාඩමත් කියන පාඩම් දෙක විතරයි. පාඩම් 9න් 7ක් ඉවරයි අපි දැනට. හරිද? අපිට 7 වෙනි පාඩම සහ 8 වෙනි පාඩම තමයි බලන්න තියෙන්නේ. අපි අද පටන් ගන්නවා 7 වෙනි පාඩම විශේෂ පාඩම. විභාගයට ලොකු ලකුණු සංඛ්‍යාවක් තියෙන පාඩම සහ ගොඩක් ළමයි අතාරින පාඩමක් අමාරුයි කියලා. right? එතකොට ඒක නිසා හරියට මේක බලාගෙන ඔළුවට දාගෙන වැඩේ අල්ලගන්න. right? එතකොට මේක ප්‍රැක්ටිකල් පාඩමක්. right? එතකොට ටොපික් එක දාගන්න lesson 7 හත්වෙනි පාඩම electronic spreadsheet right? සිංහල කට්ටිය විද්‍යුත් පැතුරුම් පත්. 7 වෙනි පාඩම විද්‍යුත් පැතුරුම් පත්. මේ පාඩමේ මාතෘකාව දාගන්න. right? එතකොට මොනවාද මේ අපි මේක ප්‍රැක්ටිකලි අපි මේක පාවිච්චි කරන්න කලින් ප්‍රැක්ටිකල් අපි මේක කරන්න කලින් ඉගෙන ගන්න කලින් මම හැම වෙලේම මේ පාඩම මොකටද කියන දේ අපි හැම වෙලේම කතා කරනවා නේද? අපි ඔපරේටිං සිස්ටම් පාඩම කතා කරද්දී උනා අපි ඉස්සල්ලාම බැලුවේ මොකද්ද මේ ඔපරේටිං සිස්ටම් එකක් කියන්නේ? මොකටද මේක කියන එක තමයි බැලුවේ නේ. අපි පාඩම ඉගෙන ගන්න කලින් හැම වෙලේම අපි ඒක බැලුවා. මම ඒක හැම වෙලේම ඔයගොල්ලන්ට ඩේටාබේස් ඉගෙන ගද්දී මම ඔයගොල්ලන්ට කියලා දුන්නා මොකටද මේ ඩේටාබේස් එක ඕන වෙන්නේ? මොකක්ද මේ ඩේටාබේස් එකක් කියන්නේ කියන දේ තමයි පටන් ගත්තේ. ඒතකොට ඒ වගේ අපි මේ 7 වෙනි පාඩමත් බලද්දී අපි ඉස්සලාම බලන්න ඕනේ මොකක්ද මේ ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් කියන්නේ. මොකටද මේ ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් අපිට ඕන වෙන්නේ කියන දේ අපි බලන්න ඕනේ. right? එතකොට what is an electronic spreadsheet for what? ඔන්න ඔය දෙක අපි ඉස්සල්ලාම ඔලුවට දාගන්න. එතකොට අපි ඉස්සල්ලාම
මේක බැලුවොත් ඒ කියන්නේ මොකද්ද මේ විද්‍යුත් පැතුරුම් පතක් කියන්නේ? මොකද්ද මේ ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එකක් කියන්නේ කියන දේ බැලුවොත්. රයිට්. එතකොට දැන් විද්‍යුත් පැතුරුම් පතකට කලින් අ, අපි දන්නවා සාමාන්‍යයෙන් වෘත්තීයමය ගණනය කිරීම. හරි වෘත්තීයමය ගණනය කිරීම. ඔක්කොල දන්නවා ගණනය කරනවා කියන්නේ මොකද්ද? ගණන් හදනවා කියන එක. හරි. එතකොට ගණන් හදනවා කියන එක අපි නිකන් ගෙදර හදන ගණන් වෙනයි. නේ? එතකොට අපි ඉස්කෝලේ හදන ගණන් වෙනයි. අපි විභාගයට ගිහිල්ලා හදන ගණන් වෙනයි. ඒ වගේම ඔය ඔක්කොටම වඩා වෙනයි මොකක් හරි ආයතනයක ඒගොල්ලොන්ගේ ආදායම් වියදම් ගැන බජට් එකක් ගැන ඒගොල්ලෝ ගණනය කිරීම කරන එක ඒක වෙනම දෙයක්. හරි. එතකොට අපි ඒකට කියනවා වෘත්තීයමය වශයෙන් ගණනය කිරීමක් තමයි ඒගොල්ලෝ කරන්නේ කියලා. හරි. එතකොට ප්‍රොෆෙෂනල් කැල්කියුලේෂන් එකක් තමයි ඒගොල්ලෝ කරන්නේ. ප්‍රොෆෙෂනල් කැල්කියුලේෂන් එක. හරි නිකන් අපි ගෙදරදී හදන ගණන් වගේනේ. හරි. රයිට්. එතකොට ඔය අ, ගණනය කිරීම වලදී අපි ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ මොකද්ද? අපි ගොඩක් වෙලාවට ගණනය කිරීම කරන්න පාවිච්චි කරන්නේ මොකද්ද? ගොඩක් වෙලාවට ගණනය කිරීම පාවිච්චි වලට අපි පාවිච්චි කරනවා පොතක් පාවිච්චි කරනවා. නේ? පොතක් පාවිච්චි කරනවා අපි ගොඩක් වෙලාවට සිංගල් රූල් තියෙන පොතක් නෙමෙයි පාවිච්චි කරන්නේ කොටු රූල් තියෙන එක නේ. එතකොට අපි එහෙම පාවිච්චි කරන්නේ ඇයි අපිට පුළුවන් කොටු පාවිච්චි කරාම අපිට වෙන වෙනම ඉලක්කම් දාගෙන අපිට ගණනය කිරීම කරන්න පහසුවට තමයි අපි කොටු රූල් පොතක් හැම වෙලෙම පාවිච්චි කරන්නේ නේ. right. එතකොට දැන් මේ තාක්ෂණය එන්න කලින් අපි අර ඉස්සෙල්ලා කියපු ඉස්සෙල්ලා අපි කියපු අර වෘත්තීයමය ගණනය කිරීම කියන ඒවා කොහොමද කරන්න ඇත්තේ? ඒ කියන්නේ මේ තාක්ෂණය එන්න කලින් කම්පියුටර් එක වගේ ඩිවයිසස් උපකරණ එන්න කලින් එහෙම මුකුත්ම නැහැ කියලා හිතමුකෝ. එතකොට ඕවා එන්න කලින් කොහොමද ඒ වෘත්තීයමය ගණනය කිරීම කරන්න ඇත්තේ? කොහොමද කරන්න ඇත්තේ? එතකොට අනිවාර්යෙන් ඒගොල්ලන්ට පාවිච්චි කරන්න සිද්ධ වෙන්න ඇති මොනවාද? පොතපත පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ නැති. නේ? කොළ වගේ දේවල් පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ නැති. අනිවාර්යෙන් කොලයක පොතක තමයි පෑන් පැන්සල් පාවිච්චි කරලා ඒ ගණනය කිරීම කරන්න ඇති. හරි. එතකොට ඒ වගේ ගණනය කිරීම කරපු දැන් උදාහරණයක් විදිහට හිතන්නකො මොකක් හරි අධ්‍යාපන ආයතනයක්. හරි මොකක් හරි අධ්‍යාපන නෙවෙයි. මොකක් හරි ආයතනයක්. ඒ ආයතනයේ සම්පූර්ණ ආදායම් වියදම් ඔන්න ගණනය කරන්නයි යන්නේ. හිතන්නකො මේ තාක්ෂණය නැති කාලයක් කියලා. කම්පියුටර්ස් වගේ දේවල් නැහැ. එතකොට ඔන්න එක කොලයක් ගන්නවා. එක කොලයක් අරගෙන ඒ ආයතනයේ එක සෙක්ටර් එකක එක අංශයකට අදාළ ආදායම් වියදම් ගණනය කරනවා. හරි. එක කොලයක් ගන්නවා ෆස්ට් ෂීට් එක අරගෙන ඒ කොලේ අපි පැන්සලකින් අදාළ අපි ආදායම් වියදම් කියන ඒවා හදලා ගණනය කිරීම කරනවා. හරි. කොහොමද දැන් මේ වෘත්තීයමය ගණනය කිරීම කියන ඒවා ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රොෆෙෂනල් කැල්කියුලේෂන්ස් කියන ඒවා නිකන් අපිලිවෙලට කරන්නේ නැහැ. නේ? අවිධිමත් විදිහට කරන්නේ නැහැ. නිකන් අච්චාරුව වගේ ඒවා කරන්නේ නැහැ. ඒකට ඒවා කරන විධිමත් ක්‍රමයක් තියෙනවා. ඒවා නික පැහැදිලිව පේන විදිහට තමයි මේ ගණනය කිරීම කරන්නේ. පැහැදිලිව නිරූපණය වෙනවා. ඒක නිසා දැන් උන ආයතනයක් ගත්තොත් ඒ ආයතනයේ සම්පූර්ණ මේක හදන්න කලින් ඉස්සෙල්ලාම වෙනම අංශවල ගණනය කිරීම කරනවනේ ඒකනේ විදිය. එතකොට දැන් එක අංශයක ගණනය කිරීම කරන්න අපි එක කොලයක් අරගෙන ඔන්න ඒක කරනවා. හරි. දැන් උන කොල ඉමේජින් කරගන්නයි ඕන උපකල්පනය කරගන්නයි ඕනේ. ඔන්න තව කොලයක් ගන්නවා. හරි. සෙකන්ඩ් ෂීට් එකේ අපි තව අංශයක තව සෙක්ටර් එකක මේ කම්පැනි එක තුල තව සෙක්ටර් එකකට අදාළ කැල්කියුලේෂන්ස් ටික කරනවා. හරි. එතකොට තව අංශයක් තියෙනවා කියමුකෝ ඉතුරු වෙලා. there is a remaining another sector. එතකොට අපි ඒකටත් අදාළ
කැල්කියුලේෂන්ස් ටික කරගන්න වෙනවා. රයිට්. එතකොට third sheet ඔන්න තුන්වෙනි කොලෙත් ගත්තා. ඔන්න third sheet එකට අපි හදනවා අර ඉතුරු වෙච්ච සෙක්ට් එකට අදාළ කැල්කියුලේෂන්ස් ටික අපි ඔන්න කරා. රයිට්. එතකොට ඔන්න දැන් ෂීට්ස් තුනටම හරි ඔන්න ෂීට්ස් තුනේම අපි එක එක කැල්කියුලේෂන්ස් කරලා තියෙනවා. හරි එක එක කැල්කියුලේෂන්ස් කරලා තියෙනවා. රයිට්. එතකොට දැන් මේ ෂීට්ස් තුනේම කරපු කැල්කියුලේෂන්ස් වලින් එන අවුට්පුට් එක තමයි මොකක්ද? අපි මුළු කම්පැනි එකේම ආදායම් වියදම් ටෝටල් එක අරගෙන අන්තිමට ඒකෙන් අයිඩියා එකක් ගන්නනේ. එහෙමනේ කරන්නේ. ඉතින් වෙන වෙනම තමයි අපි කරගන්නේ. ඊට පස්සේ තමයි අපි ටෝටල් එකක් අරගෙන අපි ෆයිනල් අවුට්කම් එක ගන්න. රයිට්. එතකොට දැන් හිතන්නකෝ ඔන්න දැන් මේ අපි කිව්වේ මේක ටෙක්නොලොජි එක නැති කාලේ. කම්පියුටර් වගේ ඩිවයිසස් නැති කාලේ. එතකොට ඔන්න මේ වගේ කරනවට අපි කියනවා පැතුරුම් පතක් කියලා මේක. හරි. මේක මොකද්ද? පැතුරුම් පතක්. හරි. එතකොට මේක පැතුරුම් පතක් මේක. රයිට්. එතකොට මේ පැතුරුම් පත හරි මේ පැතුරුම් පත පාවිච්චි කරලා තියෙන්නේ මොකද්ද? කොළ තුනක් විදිහට නේ ෂේඩ්ස් තුනක් විදිහට තියෙනවා. හරි ෂේඩ්ස් තුනක් විදිහට තියෙන්නේ. එතකොට මේ සම්පූර්ණ පැතුරුම් පත පාවිච්චි කරලා තිනවා අදාළ වෘත්තීමය ගණනය කිරීම කරන්න. ප්‍රොෆෙෂනල් කැල්කියුලේෂන් එක කරන්නේ කම්පැනි එක වෙන්නේ. රයිට්. එතකොට ඒකට අපි කියනවා මොකද්ද? එහෙම කරා නම් මෙන්න මේ සෙට් එකට අපි කියනවා මොකද්ද? පැතුරුම් පතක් කියලා කියනවා. ඒ කියන්නේ ස්ප්‍රෙඩ්ෂීට් එකක් කියලා කියනවා. ස්ප්‍රෙඩ්ෂීට්. හරි. පැතුරුම් පතක්. රයිට්. එතකොට දැන් මේ ටෙක්නොලොජි එක ආවයින් පස්සේ මොකද වෙන්නේ? ටෙක්නොලොජි එක ආවයින් පස්සේ මොකද වෙන්නේ? ටෙක්නොලොජි එක ආවයින් පස්සේ නිකන් ස්ප්‍රෙඩ්ෂීට් නෙමෙයි ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ තාක්ෂණය එන්න පටන් ගත්තා. හරි. අපි කියනවා එතකොට ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට්. එතකොට මේ වගේ අපි අර කොළ අරගෙන කොටු රූල් කොළ අරගෙන නෙමෙයි ගණනය කිරීම කරන්නේ. අපි කම්පියුටර් එක පාවිච්චි කරලා තමයි ගණනය කිරීම කරන්නේ. එතකොට ඒවා මේ ස්ප්‍රෙඩ්ෂීට් එක නෙමෙයි කම්පියුටර් එකේ පාවිච්චි කරන නිසා අපි ඒකට කියනවා ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් කියලා. රයිට්. අපි කියනවා විද්‍යුත් පැතුරුම් පතක් කියලා. විද්‍යුත් පැතුරුම් පතක් කියලා කියනවා. රයිට්. එතකොට ඔයගොල්ලෝ මාතෘකාව ලියාගත්තනේ. මාතෘකාව ලියාගත්තා. ඊට පස්සේ යටින් මෙහෙම ලියා ගන්න what is a spreadsheet. What is a spreadsheet? පැතුරුම් පතක් යනු කුමක්ද කියලා දාගන්න යටින් ලියා ගන්න. ඊළඟට මෙන්න මේ ටික මේ විදිහට දාගන්න. ෆිසිකල් කියන්නේ අපි භෞතික. මේක භෞතිකනේ නේ. දැන් පරිගණකයක පාවිච්චි කරන දේවල් භෞතික නෑ අපිට අතින් අල්ලන්න බෑ. අපි උනට පොතක කොලයක් ගත්තොත් අපිට කොලය අතින් අල්ලන්න පුළුවන්. ඒකට first physical sheet, second physical sheet, third physical sheet. හරි. ඒතකොට මේ අපි නිකන් මේ සාම්පල් එකක් ගත්තේ. හරි. එතකොට මෙන්න මෙහෙම පොයින්ට් එකක් දාලා යටින් ලියා ගන්න. There is a
if there is a company and have to generate a budget, then we have to calculate then we should calculate පල්ලෙහාට ගන්නවා then we should calculate sector wise. First we should calculate sector wise. Calculate them sector wise. If there is a company and have to generate the budget, then first we should calculate them sector wise. අපි ආයතනයක් සැලකුවොත් ඒ ආයතනයට අදාළ ආදායම් වියදම් ගණනය කිරීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන්ම අපි ඒ ආයතනයේ අංශ වශයෙන් වෙන වෙනම ගණනය කිරීම සිදු කිරීමට අවශ්‍ය වේ. ඔන්න පොයින්ට් එක දාගන්න. ඊට පස්සේ මෙන්න මේ තුන දාගන්න. එක පළවෙනි කොලේ ගන්නවා. පළවෙනි කොලේ ගන්නේ පළවෙනි සෙක්ට් එකට අදාළ calculations කරන්න. second physical sheet එක ගන්නේ second sect එකට අදාළ calculations ටික කරන්න. තුන්වෙනි කොලේ ගන්නේ තුන්වෙනි අංශයට අදාළ calculations ටික කරන්න. right? එතකොට මෙන්න මේ ටික මේ විදිහට ලියා ගන්න. සිංහලෙන් ලියන කට්ටිය ලියා ගන්න පළමු කොලය පළමු අංශය වෙනුවෙන්, දෙවන කොලය දෙවැනි අංශය වෙනුවෙන්, තුන්වෙනි කොලය තුන්වෙනි අංශය වෙනුවෙන්. එතකොට අපි මේකට කියනවා මොනවක් කියලාද? මේකට කියනවා මොකක් කියලාද? ස්ප්‍රෙඩ්ෂීට් එකක් කියලා. ස්ප්‍රෙඩ්ෂීට් එකක් කියලා අපි කියන්නේ. right? මේකට කියනවා අපි ස්ප්‍රෙඩ්ෂීට් එකක් කියලා. සිංහලෙන් කිව්වොත් පැතුරුම් පතක් කියලා. හරි ඔයගොල්ලෝ පුළුවන් නම් මේ තුනටම අදාළව මෙතනින් මේ මාක් එක නෙමෙයි සංගල වරහක් දාගන්න, කර්ලි බ්‍රැකට් එකක් දාගන්න. එතකොට මේ තුනටම අපිට කියන්න පුළුවන් මේක පැතුරුම් පතක් කියලා. හරි. right. ලියාගත්තනේ. එතකොට ඊළඟට ටෙක්නොලොජි එක ආවයින් පස්සේ මොකක්ද උනේ? අපිට මේක ඉලෙක්ට්‍රොනික විදිහට
මේ කැල්කුලේෂන්ස් කරන්න පුළුවන් වුණා මේ ආයතනවලට මිනිස්සුන්ට කම්පියුටර්ස් වලින් මේ කැල්කුලේෂන්ස් ටික කරන්න පුළුවන් වුණා. right එතකොට මේ ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් යූස් කරාම මොකද්ද අර අපි නිකන් කොළවල පොත්වල හැදුවට වඩා මිනිස්සුන්ට මොනවාද මේකේ අමතරව ලැබිච්ච වාසි කියලා අපි කල්පනා කරලා බැලුවොත්. right දැන් අපි ඉස්සල්ලාම බැලුවා අද අපි මුලින් කිව්වේ අපි ඉස්සල්ලාම බලන්න ඕන what is a spreadsheet. එතකොට අපි ඒක දැන් බැලුවා. අපිට දැන් බලන්න ඕනේ what is an electronic spreadsheet and for what. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් කියන්නේ කම්පියුටර් එකක පාවිච්චි කරලා අපි කම්පියුටර් එකේ තුල මේ ස්ප්‍රෙඩ්ෂීට් කියන එක ප්‍රතුරුම්පත් කියන එක අපි හදා ගන්නවට. ඒ කියන්නේ ගණනය කිරීම කරනවට මේ වෘත්තිමය වශයෙන්. හරි. එතකොට එහෙම කරන්නේ ඇයි? මොනවාද එතකොට අර කොළවල පොත්වල හදනවට වඩා මේ කම්පියුටර් එකක් පාවිච්චි කරලා ඉලෙක්ට්‍රොනික විදිහට මේක කරද්දී තියෙන අපිට මොනවාද තියෙන වාසි right මොනවාද අපිට තියෙන වාසිය කියන අමතරව මොනවාද අපිට ලැබෙන පහසුකම් හරි එතකොට යටින් ලියා ගන්න මේ විදිහට ලියා attributes of an electronic spreadsheet attributes of an electronic spreadsheet සිංහලෙන් ලියනවා නම් විද්‍යුත් පැතුරුම් පතක තිබෙන අමතර ලක්ෂණ විද්‍යුත් පැතුරුම් පතක තිබෙන අමතර ලක්ෂණ right එතකොට පළවෙනි එක right පළවෙනි එක අපිට ගන්න පුළුවන් දැන් අපි කොලේක ලියනවට වඩා කොළවල ලියලිය හදනවට වඩා මේ ගණනය කිරීම අපිට කම්පියුටර් එකක් පාවිච්චි කරාම ගොඩක් complex calculations හරි complex calculations අපිට කරන්න පුළුවන් lazy හරි එතකොට we can do simply do the complex calculations via formulas කියන අපිට සමීකරණ දෙනවා පාවිච්චි කරන්න. හරි. එතකොට පළවෙනි එක මේක ලියා ගන්න. එතකොට සිංහලෙන් කිව්වොත් අපිට සමීකරණ භාවිතේ සංකීර්ණ ගණනය කිරීම ඉතා සරලව කර ගැනීමට හැකි වේ. ඒක තමයි පළවෙනි. We can simply do the complex calculations via formulas. right එතකොට දැන් අපි කොලේක පොතක හදනවා නම් අපිටමනේ හදන්න වෙන්නේ ගණනය කිරීම වෙන්නේ අපිට එක්ක හිතින් හදන්න වෙනවා එක්ක අපිට ක්ලියර්ලි හදන්න වෙනවා. නමුත් මේ ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් යූස් කරද්දී අපිට පුළුවන් ඒකේ already තියෙන built in formulas use කරලා automatically answers අරගන්න. right එතකොට අපි ඊළඟ එකට බැලුවොත් තව තියෙන අපිට අමතර ලක්ෂණයක් තමයි ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එකක අපි කරපු ගණනය කිරීමක් අපි කරපු කැල්කියුලේෂන් එකක් chart එකකින් ලස්සනට පිළිවෙලට පෙන්නන්න පුළුවන්. හරි. එතකොට we can display our final output using various
using various charts. right සිංහලෙන් ලියනවා නම් අපට අපේ ගණනය කිරීම වල ප්‍රතිඵල ප්‍රස්ථාර මගින් පෙන්විය හැකි වීම. ප්‍රස්ථාර මගින් පෙන්විය හැකි වීම. ඒ වගේම අපිට පුළුවන් වෙනවා we can display our calculations in ascending order. නැත්නම් descending order. සිංහලෙන් ලියනවා අපට අපේ ගණනය කිරීම ආරෝහණය සහ අවරෝහණ පිළිවෙලට දැක්විය හැකිය. right දැන් ඕක අපි කම්පියුටර් එකක නැතුව කොලවල ලියලි අපි ෆිසිකලි කරනවා නම් අපිට අමාරු වැඩක් නෙවෙයි. ඒවට කම්පියුටර් එකේ ඔටෝමැටිකලි අපිට එක කමාන්ඩ් එකකින් ඕක අපිට ඕන නම් ascending order එකට නැත්නම් descending order එකට ඕන data ටිකක් list එකක් represent කරන්න පුළුවන්. display කරන්න පුළුවන්. right ඊළඟට තව තියෙන හොඳම attribute එකක් තමයි අපිට පුළුවන් we can save for future. සිංහලෙන් කිව්වොත් අපිට අනාගතයේ උදෙසා ගබඩා කළ හැකි වේ. තැන්පත් කළ හැකි වේ. අනාගතයේ උදෙසා තැන්පත් කළ හැකි වේ. එතකොට දැන් අපි දන්නවා කොළවල පොත්වල අපි ආයතනයක කම්පැනි එකක වගේ කොළවල පොත්වල අපි ඒවා කරොත් එහෙම හරිද? ඕවා සත්තු කන්න පුළුවන්, ඕවා නැති වෙන්න පුළුවන්, හානි වෙන්න පුළුවන්, ගොඩක් දේවල් වෙන්න පුළුවන්. හැබැයි අපි කම්පියුටර් එකක් වගේ ඩිවයිස් එකක් පාවිච්චි කරලා හදාගන්න ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එක අපිට එහෙම වෙන්නේ නැහැ. අපිට පුළුවන් ඊටාම ආරක්ෂිතව සේව් කරලා තියාගන්න. අපිට ආයෙ පාවිච්චි කරන්න පුළුවන් විදිහට. එතකොට තව එකක් තමයි we can use passwords. To provide good protection. සිංහලෙන් කිව්වොත් අපට ආරක්ෂාව සඳහා අපේ ගණනය කිරීම වල සහ ප්‍රතිඵලවල ආරක්ෂාව සඳහා මුරපද භාවිතා කළ හැකි වේ. එතකොට දැන් අපි ඔක කොළවල පොත්වල කරොත් එහෙම කොහොමත් මොය වැඩේ කරන්න බෑ නේ. පොත්වල කොහොමද අපි ඉබ්බෝ දාලා තියාගන්නද බෑ. හරි එහෙනම් මොකක් හරි කබඩ් එකක් අස්සේ දාලා තියන්න වෙනවා. නමුත් අපිට හරියටම කියන්න බෑ ඒක ආරක්ෂා සහිතයිද කියලා. එතකොට අපි කම්පැනි එකක් නම් අපිට අපේ තරඟකාරී ආයතනයේ කම්පිටිටිව් කම්පැනි එකකින් අපිට ඇටැක් එකක් එන්න පුළුවන් නේ. ඇටැක් එකක් එන්න පුළුවන්. එතකොට අපිට ෆිසිකල් දේවල් අපිට එහෙම පාස්වර්ඩ් දාලා අපිට ආරක්ෂා කරන්න බෑ. නමුත් ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එකක් කම්පියුටර් එකක හදාගත්තොත් අපිට පුළුවන් ඒකට පාස්වර්ඩ් එකක් දාලා ඒක ගොඩක් සිකියුර් කරන්න. right
එතකොට මේ ටික ලියාගත්තනේ. එතකොට මේවා තමයි main attributes අර නිකන් ස්ප්‍රෙඩ්ෂීට් එකකට වඩා ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එකක අපි වැඩ කරද්දී තියෙනවා. හරි. ඒවා ප්‍රධාන අමතර ලක්ෂණ සාමාන්‍ය පැතුරුම් පතකට වඩා විද්‍යුත් පැතුරුම් පතක් පාවිච්චි කරද්දී තියෙනවා. එතකොට මේ ටික ලියාගත්තනේ. ලියාගත්තනේ. එතකොට හරි. එතකොට මොනවාද මේ අපිට ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් හදාගන්න පුළුවන් කම්පියුටර් එක පාවිච්චි කරලා භාවිතා කරන ක්‍රම දැයිල. කම්පියුටර් එකක් පාවිච්චි කරලා ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එකක් හදා ගන්නවා කිව්වම කොහොමද අපි ඒක කරන්නේ? කම්පියුටර් එක ඔන් වෙච්ච ගමන් අපිට ඒක කරන්න බෑ. හරි. දැන් අපිට කලින් පාඩමේ අපි ලෙසන් 6 එකේ කතා කරා වදන් සැකසුම්. වර්ඩ් ප්‍රොසෙසින් කරන්න පුළුවන් කම්පියුටර් එක යූස් කරලා. ඒකට ක්‍රමයක් අපි පාවිච්චි කරන්නේ. අපි පාවිච්චි කරා වර්ඩ් කියන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරා. කම්පියුටර් එක ඔන් වෙච්ච ගමන් එහෙම ක්‍රමයක් අපිට මතුවෙන්නේ නැහැ. කම්පියුටර් එක ඔන් කරායින් පස්සේ අපිට ඒකේ තියෙන මොකක් හරි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙනවා මේ වැඩේ කරන්න. දැන් කම්පියුටර් එක ඔන් වෙච්ච ගමන් අපිට ඔයගොල්ලන්ට මේ එකතු වෙලා මේ ක්ලාස් එක කරන්න බෑ. අපිට Zoom කියන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක යෙදුම් මෘදුකාංගය ඕන වුණා මේ වැඩේ කරන්න. එතකොට ඒ වගේම අපි කලින් පාඩමේ කතා කරපු වර්ඩ් ප්‍රොසෙසින් වදන් සකසනවා කියන වැඩේ කරන්න කම්පියුටර් එක ඔන් කරායින් පස්සේ අපි පාවිච්චි කරන්න සිද්ධ වුණා මොකක්ද? Word කියන Microsoft Word කියන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් යෙදුම් මෘදුකාංග. ඒතකොට අන්න ඒ වගේ මේකෙත් දැන් කම්පියුටර් එක ඔන් වෙච්ච ගමන්ම නිකන් මේ කරන්න බෑ මේ මොනවාද මේ ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් හදන්න බෑ කම්පියුටර් එක ඔන් වෙච්ච ගමන්. හරි. ඒ විදිහට මැජික් වගේ කරන්න බෑ. එතකොට මොනවද ඕන වෙන්නේ? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙනවා. යෙදුම් මෘදුකාංගයක් ඕන වෙනවා. රයිට්. එතකොට අපි ලියාගමු මෙහෙම application softwares creating electronic spreadsheets. Application softwares for creating electronic spreadsheets. කියලා අපි දාගමු. සිංහලෙන් කිව්වොත් විද්‍යුත් පැතුරුම්පත් නිර්මාණය සඳහා භාවිතා කරන යෙදුම් මෘදුකාංග. right. එතකොට අපි කලින් පාඩමේ lesson 6 එකේ කතා කරා word processing කරන්න Microsoft Word කියන එක තියෙනවා Microsoft company එකකින් හදපු software එක. ඊළඟට the document foundation කියන ආයතනික company එකකින් හදපු LibreOffice කියන software එකක් තියෙනවා. හැබැයි අපි ලෝකයේ අති බහුතරයක් පාවිච්චි කරන ලංකාවේ හැමතැනම පාවිච්චි කරන ප්‍රධානම software එක වෙන Microsoft Word කියන software එක තමයි අපි ඉගෙන ගත්තේ. හරි LibreOffice තුත් ඒක හා සමානයි. ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් එකේ බලුවොත් තියෙනවා. නිකන් ගන්න ස්ටෙප් එක විතරයි වෙනස් වෙන්නේ. නැත්නම් එකම වැඩේ එකම නම් තියෙන්නේ, එකම tools වගේ තියෙන්නේ. හරිද? එකම steps වගේ තියෙන්නේ. පොඩි වෙනස්කම් වෙනවා steps වල. නමුත් වෙන වැඩ කරන්න තියෙන දේවල් ඔක්කොම same. එතකොට එන්නේ වගේ electronic spreadsheets එක වැඩ කරන්න තියෙන application softwares මොනවාද අපිට මේ ලෝකේ තියෙන? right. එතකොට අර Microsoft Word නේ ස්ටෑන්ඩඩ්ම ගොඩක්ම පිළිගත් එක word processing වලට. අන්න ඒ වගේ electronic spreadsheet වලටත් වැඩියෙන්ම ප්‍රසිද්ධ සහ හැමෝම භාවිතා කරන ස්ටෑන්ඩඩ්ම software එක තමයි. ඒකත් Microsoft company එකම විසින්ම හදපු Excel කියන software එක. හරි. Microsoft කියන company එකකින් හදපු Excel කියන software එක තමයි අර Microsoft එකකින් හදපු Word එකකින් word processing කරනවා වගේම Microsoft එකකින් හදපු Excel වලින් electronic spreadsheets වැඩ කරන්නේ. right.
එතකොට ඒ කියන්නේ තව ඒවා නැහැ කියන එක නෙමෙයි තව කම්පැනිස් වලින් හදපු ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට්ස් කරන්න. හරි. නමුත් භාවිතාව වෙන්නේ මේක තමයි ගොඩක් දුරට. හරිද? ඕගොල්ලන්ට උනත් ඕන වෙන්නේ මෙන්න මේක තමයි. හරිද? දැන් මේක Excel කියන එක ඕගොල්ලන්ට පුළුවන් නම් ගොඩක් ජොබ්ස් වලට යන්න පුළුවන්. data entry වගේ ජොබ්ස් වලට යන්න පුළුවන්. හරිද? ඔෆිස් වර්ක් වේකන්සි තියෙනවා නම් කම්පැනි එක ගෑනු ළමයට ගොඩක් යන්න පුළුවන් මේකට. හරි. accounting වැඩවලට ඔයා accountant කෙනෙක් වෙනවා නම් නැත්නම් මොකද්ද assistant accountant කෙනෙක් වෙනවා නම් පොඩි documents වැඩ කරන්න calculations කරන්න database පොඩියට හදලා තියාගන්න මෙන්න මේ Excel කියන software එක ඔයාලට පුළුවන් නම් ගොඩක් jobs වලට යන්න පුළුවන්. හරි ඒක නිසා මේ පාඩම හොඳට ඉගෙන ගන්න. right මේක හොඳට ඉගෙන ගන්න ඕගොල්ලෝට ඉස්සරහට මේක O level වලට විතරක් නෙමෙයි ගොඩක් ඕන වෙනවා. right එතකොට මේ Excel කියන එක තමයි පාවිච්චි වෙන්නේ. හරි තව ඒවා තියෙනවා. ඉතින් Excel කියන එක තමයි පාවිච්චි වෙන්නේ. Excel පුළුවන් නම් ඔයගලන්ට ජොබ් එකකට උනත් යන්න පුළුවන්. right ඒතකොට තව ඒවා තියෙනවා numbers කියන software එක Apple company එකේ ඒ වගේම අර LibreOffice එකේ අපිට තියෙනවා ඒ පහසුකම අර word processing වලත් අපි බැලුවා LibreOffice එක තියෙනවා the document foundation එකෙන් තමයි අපිට document foundation කියන පදනමෙන් ආයතනයෙන් තමයි මේ application software එක මේ ලෝකෙට දෙන්නේ. right එතකොට ඒ වගේම තව OpenOffice කියලා application software එකක් තියෙනවා. ඒකෙත් අපිට මේ electronic spreadsheets කියන වැඩ කරන්න පුළුවන්. Apache කියන ආයතනේ මේක දෙන්නේ. එතකොට මේ ටික ලියා ගන්න ඕගොල්ලෝ. right ලියා ගන්න බැරුණොත් එහෙම මේක පොඩ්ඩක් pause කරලා නවත්තලා වෙලා ලියා ගන්න. right හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔන්න අපි Excel පාවිච්චි කරන්නේ Excel use කරන්නේ කොහොමද? Excel වලින් මේ electronic spreadsheets හදාගන්නේ කොහොමද? හදාගෙන ඒකේ calculations කරන්නේ කොහොමද? කියන දේවල් තමයි බලන්න යන්නේ. හරි හොඳට අහගන්න වෙනවා හොඳට බලා ගන්න වෙනවා මේකෙන් ගොඩක් ලකුණු තියෙනවා ඔයගොල්ලන් පේපර් එකට. ඒ වගේම ගොඩක් කට්ටිය හරි පටලවා ගන්නවා හරියට අහගන්න නැතුව. ඉතින් මේක අහගත්තොත් ඕ ලෙවල් වලට විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට ඉස්සරහට ජොබ්ස් වලටත් හොඳයි. right එතකොට අපි පටන් ගමු මේ Excel කියන software එක. හරි. එතකොට මේ LibreOffice කියන එකට අදාළ steps උත් ඔයගොල්ලන් textbook එකේ නම් දීලා තියෙනවා. හරිද මේ softwares දෙකක් අපිට එකපාර මේ කරන්න ගියොත් ඔයගොල්ලන්ට පැටලිලා ඔළුව කලවම් වෙලා අච්චාරු වෙලා එකක්වත් බැරුව යනවා. හරි. ඒ නිසා අපිට වැදගත්ම software කොහොමත් Excel නේ ඔයගොල්ලන්ට. මම වාක්‍යයෙන් කියන්නේ මේ LibreOffice කියන එක එහෙම ඔයගොල්ලන්ට ඕන වෙන්නේ නැහැ. හරි Excel කියන එක තමයි ඔයගොල්ලන්ට හැම තැනම ඉල්ලන ඩිමාන්ඩ් එකක් තියෙන software එක. ඒක නිසා අපි එන්නේ ප්‍රධාන software එක අපි බලමු. right එතකොට Excel අපි ඕපන් කරගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ නම් තියෙන Excel වල 2010 මේ Microsoft company එකකින් දාපු 2010 version එකේට අදාළ විදිහට තමයි තියෙන්නේ. නමුත් ඉතින් අපේ laptops වල අපේ computers වල දැන් තියෙන්නේ ඊට වඩා ගොඩක් අලුත් version එකක්. 2016, 2017, 19, 2020 වෙනකම්ම ඔන්න ඔය 2015 සිට 2020 දක්වා Microsoft company එකකින් දුන්න versions තමයි දැන් අපි ගාව තියෙන්නේ. ඉතින් 2015 ඉඳන් 20 වෙනකම් ආපු versions තියෙන. ඉතින් හැබැයි ඔයාලා අච්චු පොතේ තියෙන 2010. හරි පරණම version එකකට අදාළ තියෙන ටෙක්ස්ට් බුක් එක එහෙම අප්ඩේට් කරලා නැති නිසා. අවුරුද්ද අච්චු පොත අප්ඩේට් වීමක් සිද්ධ වෙන්නේ නැහැ ලංකාවේ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. කමන්නේ. ලොකු වෙනසක් නැහැ. ඉතින් අර සමහර පොඩි ස්ටෙප්ස් වල එක පොඩි වෙනස්කම් තියෙනවා සහ අලුත් ඒවල අලුත් ෆීචර්ස් තියෙනවා පොඩ්ඩක්. ඉතින් ඒක ඉතින් ලොකුවට බලපාන්නේ ප්‍රධාන වශයෙන් කොහොමත් මේ හැම අප්ඩේට් එකේම Microsoft වලින් එන හැම 2010 කියලා නෑ 2020 කියලා නෑ හැම අප්ඩේට් එකේම
ෆෝමියුලාස් ගත්තොත් වැඩ කරන විදිය ගත්තොත් ඔක්කොම සේම් පොදුයි. හරි ඒක නිසා ඒක ගැන කලබල වෙන්න දෙයක් නෑ. හරි එතකොට ස්ටාර්ට් වලට ගිහලා ප්‍රෝග්‍රෑම් වලට ගිහලා තමයි ඕපන් කරන්න කියන්නේ. ඉතින් එහෙම අවශ්‍ය නැහැ අපිට කෙලින්ම අපේ කම්පියුටර් එකේ ලැප්ටොප් එකේ හරි තියෙන සර්ච් බාර් එක. හරි. සර්ච් බාර් එකේ Excel කියලා සර්ච් කරන් එද්දිම අපිට උඩින්ම Excel හම්බ වෙනවා. එතකොට අපිට මේ විදිහට Excel ඕපන් කරගන්න පුළුවන්. ඉන්න තාම ඕපන් වෙනවා. රයිට්. හරි. ඕපන් වුණායින් පස්සේ ඔන්න තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න තියෙනවා. ඒක තමයි දැන් ඕගොල්ලන්ට මතකයි අපි ඉස්සෙල්ලා කතා කරා අපි කොලවල කරනවා නේ කොලවල කරනවා නම් එක අංශයකට අදාළ ගණන් හදන්න එක ෂීට් එකක් ගත්තා තව අංශයකට අදාළ ගණන් හදන්න තව ෂීට් එකක් ගත්තා තව සෙක්ටර් එකකට අදාළ කැල්කියුලේෂන්ස් කරන්න තව ෂීට් එකක් ගත්තා නේ ඔය ඔක්කොගෙම හම්බෙන ටෝටල් එකෙන් තමයි නේ අපි ෆයිනල් අවුට්කම් එක ගත්තේ අන්න ඒ වගේ අපි ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එකක වැඩ කරනවා නම් ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එකක වැඩ කරනවා නම් අන්නේ අර අපි කොලවල වැඩ කරනවා වගේම අපිට තියෙනවා මේක ඇතුලේ වර්ක්ෂීට් හරි එතකොට අපි මොකක් හරි හිතන්නකෝ දැන් මේ අපි Excel කියන එක පාවිච්චි කරලා තමයි මේ ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එක අපි හදාගන්නේ කියලා හරි Excel කියන software එක use කරලා තමයි මේ ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එක අපි දැන් හදාගන්න යන්නේ මතකයිනේ අපි lesson 9 කතා කරා lesson 9 කතා කරා මතකයි අපි database හදාගන්න පාවිච්චි කරා Microsoft මොකක්ද Microsoft Access කියන software එක. database හදාගන්න Microsoft Access කියන software එක use කරා. ඒ වගේම දැන් අපි මේ electronic spreadsheet හදාගන්න මොනවද පාවිච්චි කරන්නේ? Microsoft Excel කියන software. එතකොට ඒකෙදී අපිට අර කොලවල අපි හදනවා වගේම අපිට මේ තියෙනවා sheet නෙමෙයි අපි ඒවට කියනවා මේකෙදී Excel වලදී worksheet කියලා. right එතකොට අපි හිතන්නකො කම්පැනි එකකට අදාළ ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එකක් අපි හදාගන්න යන්නේ කැල්කියුලේෂන්ස් කරන්න. එතකොට ඒකේ එක සෙක්ටර් එකකට අදාළ කැල්කියුලේෂන්ස් ටිකක් කරන්න අපි එක වර්ක්ෂීට් එකක් ගත්තා. හරි. එක වර්ක්ෂීට් එකක් අරන් වැඩ කරන් යද්දී ඔන්න අපි ඕන වෙනවා ඊළඟ සෙක්ටර් එකට අදාළ කැල්කියුලේෂන්ස් ටිකක් කරන්න. එතකොට එහෙම ඕන වෙද්දී අපිට පුළුවන් තව වර්ක්ෂීට් එකක් ගන්න. එහෙම කරන් යද්දී තව සෙක්ටර් එකක් තියෙනවා නම් ඒ කම්පැනි ඇතුලේ ඒ සෙක්ටර් එකට අදාළ කැල්කියුලේෂන්ස් ටික කරන්න තව වර්ක්ෂීට් එකක් ගන්න. එතකොට වර්ක්ෂීට් 3යි. හරි. ඔන්න ඕම හිතන්නකෝ මේ කම්පැනි ඇතුලේ සෙක්ටර්ස් 5ක් තියෙනවා කියන්නේ. හරි. සෙක්ටර්ස් 5ක් තියෙනවනේ. එතකොට මොකද්ද වෙන්නේ? වර්ක්ෂීට්ස් 5ක තමයි අපි පිළිවෙලට මේ වැඩේ කරන්නේ. හරි. වර්ක්ෂීට්ස් 5ක තමයි පිළිවෙලට මේ වැඩේ කරන්නේ. එතකොට මේ වර්ක්ෂීට් 5ේම එකතුවට අපි කියනවා මොකද්ද? මොකද්ද කියන්නේ? වර්ක් බුක් කියලා කියනවා. හරි. මේක ලියා ගන්න පොතේද? මෙන්න මේ විදිහට මේක පොතේ ලියා ගන්න. වර්ක්ෂීට්ස් 5ක් අරගෙන අපි පිළිවෙලකට වැඩේ කරොත් ඒ වර්ක්ෂීට්ස් 5ේම එකතුවට කියනවා අපි වර්ක් බුක් එක කියලා. නැත්තනේ කොලවල එකතුවට අපි මොකද්ද කියන්නේ? කොල ගොඩක් එකතු වෙලානේ පොතක් හැදෙන්නේ. අපි භෞතිකව ෆිසිකලි ගත්තත් එහෙමනේ. කොල ගොඩක් එකතු වෙලා තමයි පොතක් හැදෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ Excel වලදී වර්ක්ෂීට්ස් අපිට ඕන තරම් ගන්න පුළුවන්. එතකොට අපි ගන්න වර්ක්ෂීට්ස් ඔක්කොටම අපි කියනවා එක වර්ක් බුක් එකක් කියලා. එතකොට අපි එක වර්ක් බුක් එකක් ඇතුලේ තමයි මේ වර්ක්ෂීට්ස් වල වැඩ කරන්නේ. තේරුණාද? එතකොට මේක මේ විදිහටම ලියා ගන්න. සිංහලෙන් ලියා ගන්න කට්ටිය ලියා ගන්න. සිංහලෙන් ලියන කට්ටිය මෙන්න මේ කෑල්ලට ලියා ගන්න විද්‍යුත් පැතුරුම් පත කියලා. මෙන්න මේ කෑල්ලට ලියා ගන්න වැඩපත් කියලා ලියා ගන්න වැඩපත්. මෙන්න මේ කෑල්ලට ලියා ගන්න වැඩපොත කියලා. ඒතර වර්ක්ෂීට් එකට කියන්නේ වැඩපොත කියලා. වර්ක් බුක් එකට කියන්නේ වැඩපොත කියලා. පොත සහ පොත. එතකොට මේ කෑල්ලට ලියා ගන්න වැඩපත්.
මේ කෑල්ල ලියා ගන්න වැඩ පොත කියලා. හරි. right. එතකොට දැන් අපිට පුළුවන් Excel වලට ඇතුළට ගිහිල්ලා මේ වැඩේ පටන් ගන්න. right. එතකොට මේ Excel open කරපු ගමන් ඔන්න අපිට මේ හම්බ වෙනවා blank workbook එකක්. හරිනේ අපිට blank workbook එකක් තමයි ඕනේ. හරි දැන් අපි අලුතෙන් electronic spreadsheet එකක් හදන්න නම් යන්නේ. මොනවාද ඕන වෙන්නේ blank workbook එක. දැන් මට මතක් වෙනවා අපි අර 9 වෙනි පාඩමේ මතකද? අපි 9 වෙනි පාඩම හොඳටම ඉගෙන ගත්තා. තියරි සහ ප්‍රැක්ටිකල්. හරි. අහුවෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් මට කියන්න අනිවාර්යෙන් මම මේ පාඩම් ඔක්කොම ටික දාන්නම්. වීඩියෝස් තාම තියෙනවා මගේ channel එකේ සමහර ඒවා බ්ලොක් කරලා ඇති. ඒවා මම අන්බ්ලොක් කරලා දෙන්න. අපි හරියටම තියරි ටිකක් කතා කරලා ප්‍රැක්ටිකල් ටිකක් කතා කරලා ලස්සන්ට lesson 9 එක ඉවර කරා. එතකොට මතකද lesson 9 එක අපි කතා කරා? records නේ? records ගොඩක් එකතු වෙලා තමයි table එකක් හැදුනේ. tables ගොඩක් එකතු වෙලා තමයි මොනවද හැදුනේ? tables ගොඩක් එකතු වෙලා තමයි හැදුනේ database එකක් හැදුනේ. හරි database එකක් හැදුනේ. તો database එක අපි හැදුවේ කොහෙද? Microsoft Access කියන software එකේ තමයි හැදුවේ. හරි. ඒතර අන්න ඒ වගේ වැඩක් තමයි. අපි එක එක worksheet වල අපි මේ calculations කරන්න උත්සාහ කරනවා. worksheet වල calculations කරනවා. worksheets ගොඩක් එකතු වුණාම හැදෙන්නේ workbook එකක්. right. එතකොට මේ workbook එකට හරි. ඇත්තට මේ workbook එකට තමයි අපි කියන්නේ electronic spreadsheet එකක් කියලා. මොකද අපි මේක electronic device එකක් පාවිච්චි කරලා කරන නිසා. හරි. අපි පාවිච්චි කරන්නේ මේකට Excel කියන application software. right. එතකොට මෙන්න මේ විදිහට Excel open කරපු ගමන්ම අපිට සිද්ධ වෙනවා මොකද්ද? blank workbook එකක් ගන්න. හිස් පොතක් ගන්න. නේ අපි අලුත් වැඩ කරන්න යද්දි හිස් පොතක් නේ ගන්න ෆිසිකලි ගත්තත්. අන්න ඒ වගේ මේකෙත් හිස් පොතක් අපිට ගන්න ඉස්සෙල්ලා blank workbook එකක්. ඔන්න blank workbook එකක් මම ගත්තා. ඔන්න ගත්ත ගමම පළවෙනි පිටුව අපිට දැන් පොතක් අලුතෙන් පොතක් ගත්ත ගමන් පෙරළුව ගමන් පළවෙනි පිටුව තියෙන්නේ. අන්න ඒ වගේ ඔන්න අපිට තියෙනවා පළවෙනි පිටුව. ඔන්න අපිට තියෙනවා මොනවාද? පළවෙනි පිටුව. තියෙනවා. right. මේ මෙන්න මෙතන තියෙන්නේ මේ. මෙන්න මෙතන අපිට තියෙනවා මොකද්ද? මේ තියෙන sheet 1. එතකොට මේ තියෙන අපේ work sheet එක. පළවෙනි work sheet එක තමයි මේ තියෙන්නේ. workbook එකේ පළවෙනි work sheet එක තමයි අපිට මේ open වෙලා තියෙන්නේ. අපිට තව දැන් මේ work sheet එකේ වැඩ කර ඉද්දී අපි මේ කම්පැනි එකේම වෙන සෙක්ටර් එකකට අදාළ කැල්කියුලේෂන්ස් කරනවා නම් අපිට ඕනේ තව පිටුවක් පෙරලන්න නේ වෙනම අපි පිළිවෙලට වැඩ කරන්නේ. ඒ කියන්නේ තව work sheet එකක් ගන්න වෙනවා. එතකොට මෙන්න මෙතනින් මේ තියෙන්නේ. මෙන්න මෙතනින් පුළුවන් new sheet එකක් ගන්න. ඔන්න sheet 2 එක ආවා. එතකොට මේ තියෙන work sheet 2 මෙන්න මේ තියෙනවා work sheet 1. මෙතන work sheet 2 මෙතන තියෙනවා work sheet 1. right. එතකොට මම දැන් ගත්ත worksheet එක delete කරනවා. දැන්ම අවශ්‍ය නැහැ අපි. එතකොට ඔන්න දැන් අපි වැඩ කරන්න පටන් ගන්න කලින් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ඉන්ටර්ෆේස් එක. මොකක්ද ඉන්ටර්ෆේස් එක කියන්නේ? අපිට මේ පේන Excel වල open කරපු ගමන් මෙන්න මේ පේන tools අනම්මනම් එක්ක හැදිච්ච මේ ලස්සන ස්ක්‍රීන් එකට පේන කොටුව. ඒක තමයි අපි ඉන්ටර්ෆේස් එක කියන්නේ. එතකොට මේකේ තියෙන දේවල් මොනවාද ඒ වලින් මොනවාද කරන්නේ කොහොමද අපි ඒක පාවිච්චි කරන්න කියලා අපිට ඉස්සල්ලාම ඉගෙන ගන්න වෙනවා මේ කැල්කියුලේෂන්ස් කරන්න කලින්. හරි කැල්කියුලේෂන්ස් කරන්න කලින් අපිට සිද්ධ වෙනවා මේ එක එක දේවල් වලින් මොනවාද මේ කරන්න තියෙන්නේ කියලා බලන්න. මේවට කියන නම් මොනවාද කියලා බලන්න. හරිද? එතකොට ඒක සෑහෙන්න වැදගත්. right. එතකොට
මේ කොටු විදිය තියෙන එකට ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. මොකද දැන් අපි ඉස්සෙල්ලා බැලුවානේ මේ කම්පියුටර්ස් එන්න කලිනුත් අපි මේ පොත් පෑන් පාවිච්චි කරලා භෞතිකව කරත් අපි කොටු රූල් පොතක් නේ ගන්නවා කිව්වේනේ. කොටු රූල් පොතක් ගන්නවා කිව්වේ. මොකද ගණන් හදද්දි සාමාන්‍යයෙන් ඒක තමයි ලේසි විදිය. ඉතින් අන්න ඒ වගේ මේ Excel වල තියෙන workbook එකක් ඇතුළේ තියෙන මේ worksheet එකක් හැදෙන්නේ කොටු වලින්. මේ worksheet එකක් හැදෙන්නේ කොටු වලින් තමයි හැදෙන්නේ. හරි. මේ කොටුවකට මොකද්ද කියන්නේ? මේ කොටු ගොඩක් එකතු වුණාම මොකද්ද කියන්නේ? ඒ ටික තමයි දැන් අපි මේ බලන්න යන්නේ. right. එතකොට දැන් මේ කොටු ඔක්කොම තියෙනවා කියලා අපි මේ කොටු ඔක්කොගේම මොන හරි ටයිප් කරන්න කැල්කියුලේෂන්ස් කරන්න අවශ්‍ය නැහැ. දැන් කොටු රූල් පොතක් ගත්තා කියලා අපි මේ හැම කොටුවෙම ලියන්න යන්නේ නැහැ. අපිට අවශ්‍ය විදිහට අපිට ඒවා යූස් කරන්න පුළුවන් මේ කොටු. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් අපි කලින් පාඩමේ ඉගෙන ගත්ත වර්ඩ් ප්‍රොසෙසිං කරද්දී වර්ඩ් වල වැඩ කරද්දී වුණත් අපි 9 වෙනි පාඩමේ ඉගෙන ගත්ත ඩේටාබේස් හදද්දී ඇක්සස් වල වැඩ කරද්දී වුණත් අපි මෙන්න මේ පාඩමේ ඉගෙන ගන්න ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් වැඩ කරන්න Excel වල වැඩ කරද්දී වුණත් ඔයගොල්ලෝ මතක තියාගන්න අපි මුලින්ම කරන්න ඕන දේ තමයි සේව් කරගන්න එක. ඒක නිසා අපි මෙතන මේ ෆයිල් වලට ගිහිල්ලා save as ගිහිල්ලා browse එකට ගිහිල්ලා මම දෙනවා මෙතන ඩෙස්ක්ටොප් එක. හරි මෙතන අපිට පෙන්නන්නේ මේ අපේ කම්පියුටර් එකේ තියෙන එක ගබඩා කරන්න පුළුවන් එක එක කාමරනේ පෙන්නන්නේ මේ එක එක රූම්ස් පෙන්නන්නේ. අපේ ගෙදර තියෙන එක එක කාමර පෙන්නන. ඒතකොට ඒ වගේ අපේ කම්පියුටර් එකේ තියෙන ස්ටෝරේජ් එකේ එක එක රූම්ස් පෙන්නන්නේ ලොකේෂන්. ඩෙස්ක්ටොප් එක මම දාගන්නවා මොකද කම්පියුටර් එකක් ඔන් වෙච්ච ගමන්ම තියෙන ඩෙස්ක්ටොප් එකනේ. ලේසිය නිසා ඩෙස්ක්ටොප් එකට දාගන්නවා මම මෙන්න වර්ක්බුක් එකට අපි ඕන්න පුළුවන් නමක් දාගන්න. හරි වර්ක්බුක් එකට නමක් දාගන්න පුළුවන් මේ වර්ක්බුක් එක තමයි අපි සේව් කරන්නේ. අපිට දෙමු නම මොකද්ද දෙන්නේ? අපි දෙමු අපි දෙමු අපි හිතමුකෝ මේක සුපර් මාකට් එකක් කියලා. හරි සුපර් මාකට් එක. my supermarket කියලා නම දීලා මේ වර්ක්බුක් එක මම උන්න සේව් කරා. ඇයි ඒ හැම වෙලේම සේව් කරගන්න මුලින් මොකද සේව් කරගත්තොත් තමයි එකපාරට කරන්ට් එක ගිහලා කම්පියුටර් එක ඕෆ් වුණොත් හරි ලැප්ටොප් එක බැටරි ඩෙඩ් වෙලා ඕෆ් වුණොත් හරි නැත්තම් මොකක් හරි වෙලා සිද්ධියක් වෙලා මේක නැති වුණොත් එහෙම මොකද වෙන්නේ ඉතින් කෙල වෙනවනේ එතකොට. ඒ කියන්නේ ගොඩාක් ඉඩකඩ වැඩි මේක නැති වෙලා යන. එතකොට අපි කරපු දේවල් අපරාධේ. ඒක නිසා හැම වෙලේම අපි මේක සේව් කරලා පටන් අරගෙන ඉවරලා හැම වැඩක් කරන හැම වැඩක් කරන හැම වෙලේකම මෙන්න මෙතන තියෙන පොඩි අයිකන් එක මේ තියෙන ෆයිල් ගිහිල්ලා සේව් කරන්නත් පුළුවන්. හරි ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම වැඩක් කර කර ඉන්නවා විනාඩි 5කින් මම හැම වෙලේම මේ ෆයිල් ගියා සේව් කරා. තව විනාඩි 5ක් වැඩ කරනවා ආයෙ ෆයිල් ගියා සේව් කරා. ආයෙ තව විනාඩි 5ක් වැඩ කරා ආයෙ ෆයිල් ගියා ආයෙ සේව් කරා. හරි ඔන්න ඕක තමයි අපි සාමාන්‍යයෙන් වැඩක් කරන්නේ. ඉතින් ඕකට අපිට ෆයිල් ගිහිල්ලා සේව් කර කර ඉන්න අවශ්‍ය නැහැ. අපිට ක්වික්ලි පුළුවන් මෙතන මේ තියෙන මෙන්න මේ අයිකන් එකෙන් සේව් කරන්න. මේ අයිකන් එක මෙන්න මෙහෙම ක්ලික් කරාම හරි. තව විනාඩි 5ක් වැඩ කරා. මෙන්න මේක ක්ලික් කරා. සේව්. තව විනාඩි 5ක් වැඩ කරා. විනාඩි 5ක්ම නෙමෙයි ඉතින්. සැරෙන් සැරේට මේක සේව් කරන්න ඕනේ. එතකොට මේ ක්වික්ලි මෙතනින් මේක කරගන්න පුළුවන්. එන්න ඒ වගේ මෙතන අපිට මේ මෙන්න මේ විදිහට ස්ටෙප්ස් දෙක තුනකින් කරන්න ඕන වැඩේ එක ස්ටෙප් එකකින් ක්වික්ලි කරන්න පුළුවන් විදිහට තමයි මෙතන මේ තියෙන්නේ අයිකන්ස් දෙක තුනක්. ඒක නිසා අපි මෙතනට කියනවා quick access toolbar කියලා. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. හරි. දැන් ඉස්සෙල්ලා හොඳම එක්සැම්පල් එක තමයි ෆයිල් ගිහිල්ලා තමයි සේව් කරන්න ඕන. ස්ටෙප්ස් දෙකක්නේ. ඉතින් අපිට ස්ටෙප්ස් දෙකෙන් කරන වැඩේ මෙතන නිකම්ම කෙලින්ම ඩිරෙක්ට් මේ ක්වික්ලි කරන්න පුළුවන්. මෙතන ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඒක නිසා මේකට අපි කියනවා quick access toolbar කියලා. හරි මොකද ක්වික්ලි වැඩ කරගන්න තමයි අපිට මේ මෙන්න මේ පොඩි ටූල් බාර් එක තියෙන. ඉතින් මෙතනට තව ඕනනම් බටන්ස් අපිට ඇඩ් කරගන්න පුළුවන් මෙතනින් කස්ටමයිස් කරලා. හරිද? කස්ටමයිස් කරලා ඇඩ් කරගන්න පුළුවන්. හරි දැනට මෙතන තියෙන ටූල්ස් 3යිනේ. තව ඕනනම් අපිට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්.
අපි මෙතනට දාගන්නේ අපිට නිතර නිතර කරගන්න ඕන වැඩ ස්ටෙප්ස් 2 3ක් 4ක් 5ක් කර කර වද වෙන්නේ නැතුව ඉක්මනට ක්වික්ලි කරගන්න ඕන නම් තමයි අපි මෙන්න මෙතනට අපි අයිකන්ස් දාගන්නේ. මේ දැනටමත් අයිකන්ස් තුනක් තියෙනවා. මේ සේව් කරගන්න එක තියෙනවා මෙතන. හරි. ක්වික්ලි කරගන්න පුළුවන්. ෆයිල් ගිහිල්ලා සේව් කරන්න ඕනේ නැහැ. ඒක නිසා අපි මේකට මොකද්ද කියන්නේ? quick access toolbar කියලා තමයි අපි කියන්නේ. හරි. එතකොට අපි මෙතනට අපි කියනවා title bar එක කියලා අපි කියනවා. right? අපි කියනවා මේකට title bar එක කියලා. ඇයි මේ title bar එක කියලා කියන්නේ? මේකෙන් අපිට පෙන්වන්නේ මෙතන පෙන්වන්නේ අපි title එකනේ work book එකේ title එක පෙන්වන්නේ මාතෘකාව my supermarket කියලා අපි මේක සේව් කරානේ. ඒක නිසා අපිට මේ title එක පෙන්නනවා. ඒතර මේ තියෙන්නේ title bar එක. මේ තියෙන්නේ quick access toolbar එක මෙන්න මෙතන. ඒතර දකුණු පැත්තේ කෙරවලේම තියෙනවා Excel වල විතරක් නෙමෙයි Word වල විතරක් නෙමෙයි Access වල විතරක් නෙමෙයි Zoom වල විතරක් නෙමෙයි Game එක විතරක් නෙමෙයි Paint වල විතරක් නෙමෙයි ඕනම software එකක තියෙන මොනවාද මේ? මේවට අපි කියනවා control buttons කියලා. හරි control buttons. ඒතර මේකෙන් කරන්නේ අපි control කරන එකනේ කරන්නේ. හරි minimize කරා. නේ? මෙතනින් අපි window එකේ මේ maximize කරා close කරනවා නම් close කරා. නේ? ඉතින් මේ තුනට අපි කියනවා control buttons කියලා. එතන මෙතන quick access toolbar, මෙතන title bar, මෙතන control buttons තියෙනවා. right? එතකොට ඊළඟට එතනින් පහලින් තියෙනවා මේ පොඩි කෑලි ගොඩාක් තියෙන icons ගොඩාක් තියෙන ලොකු තීරුවක් තියෙනවා. word වලත් අපි මේකට මොකද්ද කිව්වේ? word වලත් අපි කිව්වේ ribbon එක කියලාම තමයි. හරි. ඉතින් මේකෙදිත් අපි කියන්නේ මේකට කියන්නේ ribbon එක කියලාම තමයි කියන්නේ මේ ලොකු පටියට අපි කියනවා මොකද්ද? මේ ලොකු බායකට අපි කියනවා ribbon එක කියලා. ඒතර මේක word වලත් එකයි excel වලත් එකයි access වලත් එකයි powerpoint වලත් එකයි. හැම එකෙම එකයි මේකට අපි කියන්නේ ribbon එක කියලා. ඒතකොට මේ ribbon එක ඇතුලේ මේ ගොඩාක් icons ගොඩාක් තියෙනවා අපිට වැඩ කරගන්න. මේ තියෙන icons මෙන්න මේ විදිහට මේ මාරු වෙනවා. හරි. මාරු වෙන්නේ කොහොමද? මේ home එකට ගියාම වෙනම icons ටිකක් මේ ribbon එකේ තියෙන්නේ. insert එකට ගියාම වෙනම icons ටිකක් තියෙන්නේ. ඉතින් අපි මේවට මොනවද කියන්නේ? tabs කියලා කියන්නේ. tabs tabs. එතකොට මේ tabs වලට යද්දී ribbon එකේ තියෙන icons මාරු වෙනවා. ඉතින් මේ icons categorize කරලා තියෙන්නේ ඒකයි. icons categorize කරලා තියෙන මොකක් හරි insert කරන දේවල් කරන්න අවශ්‍ය icons ටික තමයි insert tab එකේ ඇතුලේ මේ ribbon එකේ තියෙන්නේ. page layout එකට අදාළ වැඩ කරන්න අවශ්‍ය icons ටික තමයි page layout කියන tab එකට ගියාම මේ ribbons එකේ පේන්න තියෙන්නේ. formulas වලට අදාළ වැඩ කරන්න අවශ්‍ය icons ටික තමයි formulas tab එකට ගියාම මේ ribbon එකේ අපිට පේන්න තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අපිට මතකයි word වලත් මෙන්න මේ විදිහට tabs තිබ්බා ribbon එක තිබ්බා. හරි එතකොට මේවට කියනවා අපි tabs කියලා. formulas data review view ඔන්න ඔය විදිහට tabs තියෙනවා. right හරි එතකොට ඊළඟට අපි එතනින් පල්ලෙහාට ආවොත් ඔන්න දැන් තමයි මතකම තියාගන්න ඕන දේවල් ටික තියෙන්නේ. මේ කොටුවකට අපි කියනවා සෙල් එකක් කියලා. මොකද්ද? අපි සෙල් එකක් කියලා කියන්නේ. ඒ නිසා කොටුව කියලා නම් පාවිච්චි කරන්න එපා. මෙතනින් එහාට මොකද්ද? කොටුවක් කියන්නේ සෙල් එකක්. හරි. ඔන්න මෙතන කොටුවක් තියෙනවා. මේ සෙල් එකක්. සෙල් එකක්. මේ ඔක්කොම සෙල්ස්. හරි. මේ සෙල් වලේ මේ දැනට මම මේ ක්ලික් කරලා තියෙන සෙල් එක. ඒ කියන්නේ මේ අවුට්ලයින් එකක් වැදිලා තියෙන ග්‍රීන් කලර් එකේ. හරි. මේ දැනට මම ක්ලික් කරලා තියෙන සෙල් එක. නැත්තම් මම මේ මොකක් හරි වැඩක් කර ඉන්න සෙල් එකට අපි කියනවා active cell එක කියලා. active cell එක කියලා කියනවා. මොකද්ද? active cell එක. හරි. එතකොට මම cells ගොඩක් මෙහෙම සිලෙක්ට් කරොත් මොකද වෙන්නේ? මේ විදිහට cells ගොඩක් සිලෙක්ට් කරොත් අපි එකට කියනවා කෝෂ පරාසයක් කියලා. cell range එකක් කියලා කියනවා. right එතකොට මොකද්ද මේ cell එකකට හරි මේ කොටුවකට අපි කියනවා කෝෂයක් කියලා.
සිංහලෙන් කියන කෝෂයක් කියලා. කොටුවකට අපි කියනවා සෙල් එකක් කියලා. මේ සිලෙක්ට් කරලා තියෙන සෙල් එකට හැම වෙලෙම කියනවා අපි ඇක්ටිව් සෙල් එක කියලා. දැන් මේක තමයි ඇක්ටිව් සෙල් එක. දැන් මේ වෙලාවේදී මෙන්න මේක තමයි ඇක්ටිව් සෙල් එක. දැන් මේ ක්ලික් කරොත් මේක තමයි මේ වෙලාවේදී ඇක්ටිව් සෙල් එක. දැන් මෙතන ක්ලික් කරොත් මෙන්න මේ කොටුව තමයි මේ වෙලාවේදී ඇක්ටිව් සෙල් එක. අන්න ඒක. සෙල්ස් ගොඩක් මේ වගේ සිලෙක්ට් කරොත් මේකට අපි කියනවා සෙල් රේන්ජ් එකක් කියලා. හරි කෝෂ පරාසයක් කියන අදහස එන්නේ. සෙල් රේන්ජ් එකක්. රයිට්. හරි. එතකොට ඔන්න ඔය ටික හොඳට ඔළුවේ තියාගන්න. අපි ඊළඟ ක්ලාස් එකේදී ඊළඟ ක්ලාස් එකේදී මෙන්න මෙතනින් එහාට අවශ්‍ය හඳුනා ගැනීම කරලා අපි යනවා Excel වල ඊළඟ වැඩ ටික කරන්න. හරි. අද කරපු ටික හොඳට ඔළුවේ තියාගන්න, මතක තියාගන්න. ඊළඟට අපි මෙතන ඉඳන් කන්ටිනියු කරනවා මේ ලෙසන් එක. right? එහෙනම් God bless.